වියදම් ප්‍රවේශය. පුතේ අපි නිමවුම් ප්‍රවේශයට ජාතික ගිණුම් සකස් කළා. ආදායම් ප්‍රවේශයට ජාතික ගිණුම් සකස් කළා. දැන් අපිට තියෙන්නේ වියදම් ප්‍රවේශය. වියදම් ප්‍රවේශයේ මූලික පදනම තමයි අපිට මෙන්න මේක. හරිද? වියදම් ප්‍රවේශයේ මූලික පදනම තමයි මෙන්න මේක. මොකක්ද? මේ රටේ ව්‍යාපාර විසින් කාලච්ඡේදයක් තුල හදලා දාන භාණ්ඩ ප්‍රමාණය තමයි පුතියක් කියන්නේ මොකද්ද? දදීනි. මේ රටේ ව්‍යාපාර යම් කාලච්ඡේදයක් තුල නිපදවන සමස්ත භාණ්ඩ ටිකේ වටිනාකම තමයි පුතිය කියන්නේ මොකද්ද? දදීනි. දලදේශීය නිෂ්පාදනය. මේ ටිකට මොකද වෙන්නේ? මේ ටිකට මොකද වෙන්නේ? මේ ටිකෙන් පුතේ කොටසක් කුටුම්බ පාරිභෝජනයට ගෙනියන. කොටසක් රාජ්‍ය පාරිභෝජනයට ගන්න. කොටසක් රාජ්‍ය පාරිභෝජනයට ගන්න. කොටසක් ව්‍යාපාරිකයෝ නැවත ගන්න ආයෝජනයට. කොටසක් විදේශිකයෝ ගන්නවා අපනයන විදියට. ඔන්න වෙනවා. එහෙනම් රටේ සමස්ත නිෂ්පාදිතය දලදේශීය නිෂ්පාදිතය කිව්වේ මේ ව්‍යාපාර විසින් හදලා දාන භාණ්ඩ ටික. මේ ව්‍යාපාර විසින් හදලා දාන භාණ්ඩ ටිකට මොකද වෙන්නේ? ටිකක් කුටුම්බ වියදම් කළ ගන්න. ටිකක් රජය වියදම් කළ ගන්න. ටිකක් ආයෝජනයට ව්‍යාපාර විසින්ම නැවත ගන්න. ටිකක් අපනයනයට ගන්න සුද්ධපරයි. එහෙනම් පුතේ මෙන්න මේ වියදම් ටික එකතු කළාම එන්නේ මෙන්න මෙතන ඉලක්කමයි. දදේනීමයි. හරිද? ඔන්නෝම වියදම් ටික එකතු කළා දදේනී ගත්තොත් අපි ඒකට කියනවා වියදම් ප්‍රවේශය. right? මෙන්න මේ පුංචි සටහන දාගන්න ආරම්භයේ. වියදම් ප්‍රවේශය ආරම්භයේ ඔන්න ඔය සටහන දාගන්න.
right. පටන් ගමු තේන. ඔන්න වියදම් ටිකේ එකතු අරගෙන ජාති ගිණුම් හැදුවොත් ඒකට කියනවා වියදම් ප්‍රවේශය. එනම් පුතේ රටේ හදපු භාණ්ඩ ටික දලදේශීය නිෂ්පාදනය. ගත්තේ කවුද? කුටුම්බ, රජය, ව්‍යාපාර, සුද්ධපරය, විදේශිය. ඔය ටිකෙන් කුටුම්බ ගත්ත ටිකක්, රජය ගත්ත ටිකක්, ආයෝජනය වුණා ටිකක්, සුද්ධපරය ටිකක්. ඔය ටික එකතුව තමයි පුතේ රටේ මොකක්ද හැදෙන්නේ? දලදේශීය නිෂ්පාදනය. යා. පළවෙනි ප්‍රශ්නේ. රටක වෙළඳ මිලට දලදේශීය නිෂ්පාදනය ගණනය කිරීම සඳහා වියදම් ප්‍රවේශය යොදා ගැනීමේදී එයට ඇතුළත් කරන සංරචක මොනවාද? දැන් බෝඩ් එකේ තියෙනවා. වියදම් ප්‍රවේශයට ජාතික ගිණුම් සකස් කරද්දී පුතේ ඒකට ඇතුළත් කරන සංරචක හතරක්. ඇයි? රටේ නිපදවන භාණ්ඩ ගන්න හතර දෙනා ඉන්නේ. කවුද හතර දෙනා? කුටුම්බ, ව්‍යාපාර, රජය සහ විදේශිය. කුටුම්බ ගන්න ටික, ව්‍යාපාර ගන්න ටික, රජය ගන්න ටික සහ විදේශාංශය ගන්න ටික. ඒතර ඔය හතර දෙනා භාණ්ඩවලට කරන වියදම් ටික එකතු වූ පුතේ දලදේශීය නිෂ්පාදනයට සමානයි. තේරුණා නේද? right. ලියපු දෙයකින් බලන්නකොට වියදම් ප්‍රවේශයේ යටතේ රටක නිෂ්පාදනය අවසානය කියන වචන දෙක කපන්න. රටක නිෂ්පාදනය අවසානය කියන වචනේ කපන්න. නිෂ්පාදනය අවසානය කියන වචන දෙක කපා හැරලා A to D ලියන්න අවසාන නිෂ්පාදිතය. වියදම් ප්‍රවේශයේ යටතේ නිෂ්පාදනයේ අවසානය කියලා තියෙනනේ. ඒ වචන දෙක කපලා A to D ලියන්න අවසාන නිෂ්පාදිතය. අවසාන පරිභෝජනයේ අවසාන නිෂ්පාදිතය භාවිතා කරන්නේ කවුරුන්ද යන සලකා බලමින් දලදේශීය නිෂ්පාදනයේ මුළු වියදම් ප්‍රාග්ධන වියදම් සුද්ධාපනයන දායෙහි එකතුවෙන් ලබා ගනී. පුතේ මෙන්න මේ C සහ G දෙකටම අපි තනි නමක් කියනවා. මොකක්ද? මුළු පරිභෝජන වියදම. මේ දෙකට කියන තනි නම මොකද්ද? මුළු පරිභෝජන වියදම. පුතත් එහෙම අර පුතාගේ සටහන දාගන්න. C සහ D කුටුම්බ පරිභෝජනයේ සහ රාජ්‍ය පොදු පරිභෝජනයේ කියන එකේ මුළු පරිභෝජන වියදම කියන එක දාගන්න. C සහ G මුළු පරිභෝජන වියදම කියනවා. අන්න දැන් මෙතන කියනවා පුතේ. ආයි බලන්න මුලින් ඉඳලා. වියදම් ප්‍රවේශයේ යටතේ අවසාන නිෂ්පාදිතය භාවිත කරන්නේ කවුරුද යන සලකා බලමින් දලදේශීය නිෂ්පාදනයේ මුළු පරිභෝජන වියදම් ප්‍රාග්ධන සම්පාදනය සහ සුද්ධාපනයන දෑහි එකතුවෙන් ලබා ගනී. මුළු පරිභෝජන වියදම කියන තැන පැත්තකට කල් එලි කෑල්ලක් ගහලා යන්නේ C ධන G. මුළු පරිභෝජන වියදම කියන වචනේ highlight කළා. පොඩි එලි කෑල්ලක් පැත්තකට ගහලා යන්න. මුළු පරිභෝජන වියදම කියන ඇතුලේ දෙකක් තියෙනවා. මොකද්ද? C ධන G. C G. මෙම වියදම් සංරචකවල එකතු ඔස්සේ දලදේශීය නිෂ්පාදනය ගණනය කළ හැකි අතරය නිමවුමේ වටිනාකම ගණනය කිරීමේ වියදම් ප්‍රවේශය. සරලවම තේරුම් ගන්න පුතේ. ව්‍යාපාර විසින් හදන භාණ්ඩ ටිකට තමයි කියන්නේ දදී. මේ භාණ්ඩ ටික ගත්තේ කවුද? මේ හතර දෙනා. එහෙනම් මේ හතර දෙනා භාණ්ඩ ටික ගන්න දරපු වියදම් ටික එකතු කළොත් ඒ ඉලක්කමින් එන්නේ මොකද? මේ දලදේශීය නිෂ්පාදනයගේ මයි. ඒක ප්‍රතිපදන. හරිද? right. level getting මෙන්න හතර. level getting
පෞද්ගලික පාරිභෝජන වියදම C. අංක 1 කියලා ලියන්න. පෞද්ගලික පාරිභෝජන වියදම C. පෞද්ගලික පාරිභෝජන වියදම C. අංක 1 පෞද්ගලික පාරිභෝජන වියදම C. අංක 2 රජයේ පාරිභෝජන වියදම් G. 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 ඊළඟ දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය I. දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය I. දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය I. දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය I. සුද්ධ අපනයන NX. සුද්ධ අපනයන NX. සුද්ධ අපනයන NX. හරිද? right. යා ජාති ගිණුම් කරන ටියුට් එකේ 28 වෙනි පිටුවේ අපි ඉන්නේ. හරිද? right. දරවන්න කැලේ හතර පෞද්ගලික පාරිභෝජන වියදම, රජයේ පාරිභෝජන වියදම, දලදේශීය ප්‍රාග්ධන සම්පාදනයේ සුද්ධ අපනයන. හරිද? right. දැන් පුතේ GDP කියලා තියෙනවනේ. එතන පුතේ ලස්සනට ලියන්න උඩ වචන වලින්. උඩ 4 වචන වලින් ලියන්න. වචන වලින් ලියන්න. කොහොමද වචන වලින් ලියන්න ඕනේ එච්චරයි. යටින් සංකේත වලින් ලියන්න. හොඳ වැඩේ. උඩ වචන ටික වචන වලින් ලියන්න. යට සංකේත වලින් ලියන්න. හරි. ඊට පස්සේ පුතේ 2
රටක සිදුවන සියලුම වියදම් වල එකතුව ගැනීම තුලින් වියදම් ප්‍රවේශය ඔස්සේ වෙළඳ මිලට දළදේශ නිෂ්පාදනය ගණනය කළ හැකියි. ඇත්තනේ. වියදම් ප්‍රවේශයෙන් ගන්නේ වියදම්නේ. වියදම් ප්‍රවේශයෙන් ගන්නේ වියදම්. මෙයා කියනවා රටක සිදුවන සියලුම වියදම් වල එකතුව ගැනීම තුලින් වියදම් ප්‍රවේශය ඔස්සේ දළදේශීය නිෂ්පාදනයේ අගය ගණනය කළ හැකියි. ඔබ එකග වන්නේද? රටේ සිදුවන සියලුම වියදම් වල එකතුවේ දළදේශීය නිෂ්පාදනය ගන්න පුළුවන්. අපි කියමු මෙහෙම පුතේ. වියදම් ප්‍රවේශයේදී ගන්නේ වියදම් බව සැබෑවයි. වියදම් ප්‍රවේශයේදී ගන්නේ වියදම් බව සැබෑවයි. හැබැයි පුතේ වියදම් ප්‍රවේශයේදී අපි ගන්නේ මෙන්න මේ නිෂ්පාදිතය මත දරන වියදම් විතරයි. හැබැයි අපි වියදම් ප්‍රවේශයේදී ගන්නේ පුතේ නිෂ්පාදිතය මත දරන වියදම් විතරයි. අපි වියදම් ප්‍රවේශයේදී ගන්නේ මොකද්ද පුතේ? නිෂ්පාදිතය මත දරන වියදම් විතරයි. තේරුණාද? එහෙනම් වියදම් ප්‍රවේශයේදී ගන්නේ පුතේ මොන වියදම් විතරද? නිෂ්පාදිතය මත දරන වියදම් විතරයි. නිෂ්පාදිතයක් මිලදී ගැනීමකින් තොරව සිදුවන වියදම් ප්‍රවේශයට ගන්නේ නැහැ. එයා මොකද පුතේ කිව්වේ? ඇත්ත වියදම් ප්‍රවේශයේදී එකතු කරන්නේ හරිද? වියදම් ප්‍රවේශයේදී එකතු කරන්නේ භාණ්ඩ හා සේවා මත දරන මේ වියදම් ප්‍රවේශය එකතු කරන්නේ වියදම්. රටේ සිද්ධ වෙන වියදම්. හැබැයි අපි ගන්නේ නිෂ්පාදිතය මත දරන වියදම් ටික. අපිට ඕන රටේ වියදම එකතු කරන්න නෙවෙයි. අපිට ඕන නිෂ්පාදිතය මිලට ගන්න කරපු වියදම් ටික එකතු කරලා රටේ නිෂ්පාදිතය. එනම් අපි කියනවා අපි වියදම් ප්‍රවේශයේදී එකතු කරන්නේ වියදම් තමයි. හැබැයි මොකද නිෂ්පාදිතය මත දරන වියදම් විතරයි. ඔය අස්සේ තියෙන සංක්‍රාම වියදම් ගන්න. සංක්‍රාම වියදම් ගන්නේ නැහැ. මේ බලන්න. මෙන්න රජය මෙන්න විශ්‍රාමිකය. විශ්‍රාමිකයාට දෙන විශ්‍රාම වැටුප රජයේ පැත්තේ මොකද? වියදම. රජයේ පැත්තේ රට ඇතුළේ සිද්ධ වෙච්ච වියදම. හැබැයි ඕක අපි ජාතික ගිණුම් වලට ගන්නෙ නැහැ. ඕක අපි ජාතික ගිණුම් වලට ගන්නෙ නැහැ. ඇයි ගන්න නැත්තේ? මේක ජාතික ගිණුම් වලට ගන්න නැත්තේ පුතේ. මේකෙන් භාණ්ඩයක් නිෂ්පාදනය වීමක් සිද්ධ වෙන්නේ. රුපියල් 50000ක් අතෙන්ට ගියාට රුපියල් 50000ක භාණ්ඩයක් මිලට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ නැවත විකිණි පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණි. මෙන්න කෙනෙක් පාවිච්චි කරපු මෝටර රථයක්, පැරණි මෝටර රථයක් තවත් කෙනෙක් කරනවා. පැරණි මෝටර රථයක් 2010 හදපු එක. මෙයාගේ පැත්තෙන් මොකද්ද පුතේ? වියදම. මෙයාගේ පැත්තේ වියදම. හැබැයි පුතේ නව භාණ්ඩයක් නව නිෂ්පාදිතයක් මිලට ගැනීමක් සිදු වෙන්නේ නැහැ. මෙන්න තුන්වෙනි එක සුද්ධ මූල්‍ය ගනුදෙනු. සුද්ධ මූල්‍ය ගනුදෙනු. පුතේ මේ බලන්න. ABC සමාගමේ කොටස් මේ පුද්ගලයා ගන්න. රුපියල් ලක්ෂයක කොටස් ගන්න. ABC සමාගමේ රුපියල් ලක්ෂයක කොටස් ගන්න. හරි. පුතේ මේ කොටස් ගන්න මෙයාගේ මේක මොකක්ද? මෙයාගේ පැත්තේ වියදම. ඔයාගේ පැත්තේ වියදම.
අන්න පුතේ මේවා ජාතික විමුක්කරණයේදී ගන්නේ නැහැ. ඇයි ගන්න නැත්තේ? ගන්න නැත්තේ මේවා ගන්න නැත්තේ පුතේ මේවයින් අලුතෙන් භාණ්ඩයක් බිහිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේවයින් අලුතෙන් භාණ්ඩයක් බිහිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. right. එහෙනම් පුතේ රටේ තියෙන වියදම් මේවනේ. වියදම්. හැබැයි වියදම් පුතේ වියදමට සමාන නිෂ්පාදිතයක් බිහිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ වියදම් ඇතුළත් කරන්නේ. එහෙනම් කවුරු හරි කිව්වොත් වියදම් ප්‍රවේශයේදී රටේ තියෙන ඔක්කොම වියදම් ටික එකතු කරනවා කියලා. ඒක wrong. That's wrong. වැරදි. ලියන්න තියටින් වියදම් ප්‍රවේශයට sorry පටන් ගත්තේ එකඟ වෙන්න පුළුවන්ද කියලා අහන්නේ. එකඟ විය නොහැක. එකඟ විය නොහැක. එකඟ විය නොහැක. එකඟ විය නොහැක. කියනවා. වියදම් ප්‍රවේශයට දළදේශීය නිෂ්පාදනය ගණනය කිරීමේදී සිදුවන්නේ යම් කාල පරිච්ඡේදයක් තුල නිපදවන ලද සියලුම අවසාන භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට දරන වියදම් වල එකතුව ඔස්සේ සමස්ත නිෂ්පාදනය ගණනය කිරීමයි. highlight කරන්න. අවසාන භාණ්ඩ හා සේවා. සියලුම අවසාන භාණ්ඩ හා සේවා. එතකොට යන්නේ බලන්න ඊට පස්සේ ඒත් රටක සිදුවන සියලු වියදම් සිදුවන වියදම් කියලා තියෙනවා. සිදුවන වියදම් කියන කාකපාදයක් දාලා ගන්නතේ මෙන්න වෙන්න ඕන. සිදුවන සියලු වියදම් සිදුවන සියලු වියදම් සියලු කියන වචනේ උඩට දාගන්න රටක වියදම් කියන තැන. රටක වියදම් කියන වචනේ උඩින් එතන මැදට කාකපාදයක් දාලා උඩින් ලියන්න. සියලු වියදම් රටක සිදුවන සියලු වියදම් අවසාන භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට දරන වියදම් නොවේ. ඒවා අතරමැදි ගෙවීම්ද ඇතුළත් වේ. සියලු ගෙවීම් ඇතුළත් කරනු ලැබුවා දීගන්න දෝෂය පැන නැගී. හරිද? right. අනිත් පැත්තෙන් පුතේ තවත් සිද්ධියක් තියෙනවා. ඔය ටික ගන්නෙත් නැහැ. මේ හතර ගන්නෙත් නැහැ. තවත් එකක් තියෙනවා. මොකක්ද? වියදම් ප්‍රවේශයේදී ගන්නේ අවසාන වියදම් විතරයි. මෙන්න පුතට අපි අර ප්‍රවේශදී කිව්වේ මේ අතරමැදි යෙදුම් අවසාන භාණ්ඩය. මතකද සාකච්ඡා කරා? අතරමැදි යෙදුම් සහ අවසාන භාණ්ඩය. අපි මෙහෙම කොනේ පිටි පාන් රුපියල් 500ක පිටි යොදාගෙන රුපියල් 1000ක පාන් හදනවා. මේ අතරමැදි යෙදුම් ටිකට දරන වියදම අවසාන භාණ්ඩය තුල අන්තර්ගතයි. මේ අකුණු පුරා කියපු දෙයක් අතරමැදි භාණ්ඩය තුල තියෙන අතරමැදි භාණ්ඩවල වටිනාකම අමුද්‍රව්‍ය ටිකේ වටිනාකම අවසාන භාණ්ඩය තුල අන්තර්ගතයි. මේක ගන්නේ එහෙනම් බෝඩ් එකේ පෙන්නලා තියෙනවා ගන්නේ නැති වියදම් හතරක්. මොකද්ද වියදම් හතර? සංක්‍රාම ගන්නෑ, නැවත විකිණීම් ගන්නෑ, සුදු මූල්‍ය ගනුදෙනු වලට ගන්නෑ, අතරමැදි භාණ්ඩ, අන්තර් භාණ්ඩ වලට යන වියදම ගන්නෙ නැහැ. ලියන්න දෙයටින් ද්විගණන දෝෂය පැන නගින්නේ ද්විගණන දෝෂය පැන නගින්නේ අතරමැදි නිෂ්පාදිතය හා දීගණ දෝෂය පැන නගින්නේ අතරමැදි නිෂ්පාදිතය හා
අවසාන නිෂ්පාදිතය යන දීගන්න දෝෂය පැනගින්නේ අතරමැදි නිෂ්පාදිතය හා අවසාන නිෂ්පාදිතය යන අවසාන නිෂ්පාදිතය යන දෙවර්ගයේම වියදම් දලදේශීය නිෂ්පාදිතය සඳහා දෙවර්ගයේම වියදම් දලදේශීය නිෂ්පාදිතය සඳහා ගණන් බැලීම හේතුවෙනි. දීගණන දෝෂය පැන නගින්නේ අතරමැදි නිෂ්පාදිතය හා අවසාන නිෂ්පාදිතය යන දෙවර්ගයේම වියදම් දලදේශීය නිෂ්පාදිතය සඳහා ගණන් බැලීම තුල. අන්න නිමවුම් ප්‍රවේශයේදී කිව්වා මේක. මේ අතරමැදි වලට යන වියදම් ගණන් බැලුවොත් මොන දෝෂද හටගන්නේ? දීගණන දෝෂය. බැලීමේ. එබැවින් දීගණන දෝෂය වළක්වා ගැනීම සඳහා අවසාන භාණ්ඩ හා සේවා මත දරන වියදම් පමණක් එකතු කළ යුතුයි. එහෙනම් වියදම් වර්ග දෙකක් තියෙනවා. අවසාන භාණ්ඩ වලට දරන වියදම් සහ අතරමැදි භාණ්ඩ වලට දරන වියදම්. පිටි ගන්න දරන වියදම සහ පාන් ගන්න දරන වියදම. පාන් ගන්න දරන වියදම ඇතුලේ පිටි ගන්න දරන වියදමත් ඇතුළත් වෙනවා. හරිද? රයිට්. පාන් ගන්න දරන වියදම ඇතුලේ පිටි ගන්න දරන වියදමත් ඇතුළත් වෙනවා. යා. මෙන්න මුදේ ඊට පස්සේ කියනවා එබැවින් දීගණන දෝෂය වළක්වා ගැනීම සඳහා අවසාන භාණ්ඩ හා සේවා මත දරන වියදම් පමණක් ඇතුළත් කළ යුතුය. අතරමැදි ගෙවීම් වලට අමතරව පහත ගෙවීම්ද වියදම් ප්‍රවේශයේ බැහැර කෙරේ. හරිද? රයිට්. මොනවද පුතේ? 1 සංක්‍රාම ගෙවීම්. අංකලයන්ට 1 සංක්‍රාම ගෙවීම්. අතරමැදි වියදම් වලට අමතරව මේවත් බැහැර. 1 සංක්‍රාම ගෙවීම්. 2 සුද්ධ මූල්‍ය ගනුදෙනු. 2 සුද්ධ මූල්‍ය ගනුදෙනු. 2 සුද්ධ මූල්‍ය ගනුදෙනු. 3 පාවිච්චි කළ භාණ්ඩ මිලදී ගැනීමට දරන වියදම්. 3 පාවිච්චි කළ භාණ්ඩ මිලදී ගැනීමට දරන වියදම්. අවසන් පාරිභෝජන පාවිච්චි කළ භාණ්ඩ මිලදී ගැනීමට දරන වියදම්. හරිද? රයිට්. මෙන්න මේක අපිට කතාව. යන් ඊළඟ ප්‍රශ්න. එහෙනම් කෑලි 4ක් ගන්නෑ. මොකද්ද කෑලි 4? අතරමැදි භාණ්ඩ, සංක්‍රාම වියදම්, නැවත විකිණීම් සහ සුද්ධ මූල්‍ය ගනුදෙනු කියන 4 වියදම් ප්‍රවේශයේදී අපි ඇතුළත් කරන්නේ නැහැ. ඊට පස්සේ එනවා පුතේ වචනයක් මොකක්ද? අවසන් පාරිභෝජන වියදම සහ සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම යන සංකල්ප අතර වෙනස කුමක්ද? සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම යන සංකල්ප අතර වෙනස කුමක්ද? හරිද? රයිට්. සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම කියන්නේ මොකක්ද කියලා අපි නෝට් එක පොඩ්ඩක් ලියාගෙන ඉමු. ඉස්තන පුරවගෙන ඇවිල්ලා සාකච්ඡා කරමු. ලියන්න. අවසන් පාරිභෝජන වියදම යන්නේ අවසන් පාරිභෝජන වියදම යන්නේ අදහස් කරන්නේ
අදහස් කරන්නේ අදහස් කරන්නේ අදහස් කරන්නේ අදහස් කරන්නේ නේවාසික ඒකකයක් විසින් නේවාසික ඒකකයන් විසින් තෘප්තිය උදෙසා නේවාසික ඒකකයන් විසින් තෘප්තිය උදෙසා පුද්ගලිකව හෝ සාමූහික වශයෙන් පුද්ගලිකව හෝ සාමූහික වශයෙන් ඍජුවම භාණ්ඩ හා සේවා අත්කර ගැනීමට දරන වියදම. ඍජුවම භාණ්ඩ හා සේවා අත්කර ගැනීමට දරන වියදම. අත්කර ගැනීමට දරන වියදම. හරිද? රයිට්. ආයි කියන්න පුතේ අවසන් පාරිභෝජන වියදම යන්නෙන් අදහස් කරනුයේ නේවාසික ඒකකයක් විසින් තෘප්තිය උදෙසා පුද්ගලිකව හෝ සාමූහික වශයෙන් ඍජුවම භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීමට දරන වියදමයි. එය පෞද්ගලික වියදමයි. එතරම් ඊළඟ එය පෞද්ගලික හා රාජ්‍යයන් දෙයන්සේම පාරිභෝජන වියදම් මගින් සමන්විත වේ. එය පෞද්ගලික හා රාජ්‍යයන් දෙයන්සේම පාරිභෝජන වියදම් මගින් සමන්විත වේ. හරිද? right. එය පෞද්ගලික හා රාජ්‍යයන් දෙයන්සේම පාරිභෝජන වියදම් මගින් සමන්විත වේ. right. මෙන්න මේකයි පුතේ කතාව. පාරිභෝජන වියදම් කොටස් දෙකයි. මම කොහොමද මොකක්ද? පෞද්ගලික පාරිභෝජනයයි රාජ්‍ය පාරිභෝජනයයි. එහෙනම් මෙන්න මෙහෙම කියනවා. මම කියනවා අවසන් පාරිභෝජනය. අවසන් පාරිභෝජනයේ හැදින්නේ කොහොමද? මෙන්න පෞද්ගලික පාරිභෝජන වියදමයි රාජ්‍ය පොදු පාරිභෝජන වියදමයි එකතු කරනවා. මෙන්න කොහොමද අවසන් පාරිභෝජනයේ හැදෙන්නේ? අවසන් පාරිභෝජනය හැදෙන්නේ කොහොමද? අවසන් පාරිභෝජනය හැදෙන්නේ පුතේ
රාජ්‍ය පොදු පාරිභෝජනයයි රාජ්‍ය පොදු පාරිභෝජනයයි පෞද්ගලික පාරිභෝජනයයි දෙකේ එකතු අවසන් පාරිභෝජන වියදම හැදෙන්නේ කොහොමද? ඔන්න ඔය දෙක කිව්වේ. පෞද්ගලික පාරිභෝජන වියදම ප්ලස් රාජ්‍ය පාරිභෝජන වියදම. ලස්සනට ගන්න. right. එහෙනම් මේ අවසන් පෞද්ගලික පාරිභෝජනය හැදෙන්නේ කොහොමද? පාරිභෝජනයේ ධන පෞද්ගලික පාරිභෝජනය රාජ්‍ය පාරිභෝජනය. හොඳයි. ඊට පස්සේ අලුත් සංකල්පයක් එනවා පුතේ. මොකක්ද මේ? සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම. මේ අලුත් සංකල්පය මොකක්ද? සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම. පුතේ සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම කියන්නේ මේක. වියදම් කරන්නේ මොකද කියන්නේ? වියදම් කරන්නේ කවුද කියන එක නොසලකා. වියදම් කරන්නේ කවුද කියන එක නොසලකා. හරිද? ප්‍රතිලාභ ලබන්නේ කවුද කියන එක මත පදනම්ව පාරිභෝජන වියදම ගන්න. කොහොමද කියන්නේ? වියදම් කරන්නේ කවුද කියන එක නොසලකා. හරිද? වියදම් කරන්නේ කවුද කියන එක නොසලකා ප්‍රතිලාභ ලබන්නේ මොකාද කියන එක මත පදනම්ව පාරිභෝජන වියදම් ගණනය කළොත් ඕකට කියනවා පුතේ නමක් සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම්. මෙන්න මේකයි අදහස. එම්පෝට් තේරෙන්නේ නැහැ. මෙන්න අදහස පුතේ. මෙන්න අපි කියන පාරිභෝජන වියදම් කොටස් දෙකයි. පෞද්ගලික පාරිභෝජනයයි රාජ්‍ය පොදු පාරිභෝජනය. රාජ්‍ය පාරිභෝජනය. හරිද? right. පෞද්ගලික පාරිභෝජනයයි රාජ්‍ය පාරිභෝජනයයි. පුතේ මේ රාජ්‍ය පාරිභෝජනය නැවත කොටස් දෙකකට බෙදෙනවා. රාජ්‍ය පාරිභෝජනය නැවතත් කොටස් දෙකකට බෙදෙනවා. රාජ්‍යයේ පුද්ගල පාරිභෝජනය. රජයේ සාමූහික පාරිභෝජනය. සාමූහික පාරිභෝජන වියදම්. එහෙනම් නැවතත් කොටස් දෙකක් පෞද්ගලික රාජ්‍ය පාරිභෝජන වියදම නැවතත් කොටස් දෙකයි. මොකද රජයේ පෞද්ගලික පාරිභෝජන වියදමයි රජයේ සාමූහික පාරිභෝජන වියදමයි. ඒ කිව්වේ
ආණ්ඩුව දරන වියදමෙන් රටේ ගෙවල් වලට කුටුම්බවලට ලැබෙන එක කුටුම්බයකට ලැබෙන ප්‍රමාණය නිශ්චිතව කියන්න පුළුවන් වියදම් වලට කියනවා රජයේ පුද්ගල පාරිභෝජන වියදම්. රජයේ වියදම් කොටස් දෙකයි. මොකද උදේ රජයේ පාරිභෝජන වියදම් කොටස් දෙක. කොටස් දෙක මොකක්ද? රජයේ පුද්ගල පාරිභෝජන වියදමයි රජයේ සාමූහික පාරිභෝජන වියදමයි. රජයේ පුද්ගල පාරිභෝජන වියදමයි රජයේ සාමූහික පාරිභෝජන වියදමයි. මා පුතේ රජයේ පුද්ගල පාරිභෝජන වියදම කියන්නේ මේක. රජය දරන වියදමෙන් එක පුද්ගලයෙකුට අයිති වන ප්‍රමාණය එක පුද්ගලයෙකුට හිමිවන ප්‍රමාණය නිශ්චිතව දක්වන්න පුළුවන් වියදම් වලට කියනවා රජයේ පුද්ගල පාරිභෝජන වියදම්. ආණ්ඩුවේ වියදමෙන් ගෙදරකට ලැබෙන ප්‍රමාණය නිශ්චිතව දක්වන්න පුළුවන්. ඇත්තටදී ආණ්ඩුව වියදම් කරන්නේ මේ රටේ මිනිසුන්ටනේ ගෙවල් වලට. ඒ වියදමෙන් ගෙදරකට ලැබෙන ප්‍රමාණය නිශ්චිතව දක්වන්න පුළුවන් වියදම් තියෙනවා. මොනවද? අධ්‍යාපනය. බලන්න පුතාට ඉස්කෝලෙන් හම්බෙච්ච පෙළ පොත් ටිකේ වටිනාකම ගණන් කරන්න පුළුවන්. පුතාලයි ගෙදෙට්ට ගිය අවුරුද්දේ නංගිට මල්ලිට ලැබිච්ච පෙළ පොත් ටික ගණන් කරලා බලන්න. ඒකේ වටිනාකම ඇස්තමේන්තු කරන්න පුළුවන් නේද? පුළුවන්. නේ? අන්න වයින් කරන බලන්න ගෙදර ඉන්න දෙන්නේ ඉස්කෝලේ යනවා. ඒ ගෙදර ඒ දෙන්නට මේ රටේ රජය උගන්වන්න දරපු වියදම ඇස්තමේන්තු කරන්න පුළුවන්. පොත් වලට මෙච්චරයි, නිල ඇඳුමක් හම්බුණා මෙච්චරයි, සාමාන්‍ය ගුරුවරයාගේ පඩියට බෙදලා ගන්න පුළුවන් පන්ති ළමයි 32යි, ගුරුවරයාගේ පඩිය රුපියල් 32000යි සොච්චමයි. එන එක දරුවෙකුට රුපියල් 1000ක වියදමක් නේද? අනේ බෙදලා ගන්න පුළුවන්. අන්නේම ආණ්ඩුවේ වියදමේ තියෙන එක කුටුම්බයකට එක ගෙදරකට හිමිවන ප්‍රමාණය නිශ්චිතව දක්වන්න පුළුවන් වියදම් වලට කියනවා අපේ නම රජයේ පුද්ගල පාරිභෝජන වියදම්. රජයේ පුද්ගල පාරිභෝජන වියදම්. එහෙම දරන්න බැරි වියදම් තියෙනවා. දැන් බලන්න හොඳට ජාතික ආරක්ෂාව එක කුටුම්බයකට අයිති වෙන ප්‍රමාණය පුතේ නිශ්චිතව පෙන්වන්න පුළුවන්ද? බැහැ. අන්න පුතේ එහෙම මේවා තියෙනවා. එතකොට දැන් අපි කුටුම්බයකින් ඇහුවොත් පාරිභෝජන වියදම කීයද කියලා. අපි කුටුම්බයකින් ඇහුවොත් පාරිභෝජන වියදම කීයද කියලා. ගෙවල් කියන්නේ පුතේ මොන පාරිභෝජන වියදම විතරයි? පෞද්ගලික පාරිභෝජන වියදම විතරයි. ආණ්ඩුවෙන් දීපු අධ්‍යාපනයේ ටික කෙලින්ම ගෙදරට දුන්න මෙන්න මේ ප්‍රමාණය. සෞඛ්‍ය බෙහෙත් ටික හිතන්නකො ආණ්ඩුව ස්පිරිතාලෙන්ද එක ගෙදරකට දෙන බෙහෙත් ටික නිශ්චිතව පෙන්වන්න පුළුවන් පුතේ. පෞද්ගලික රෝහලකදී චැනල් කරලා ගන්නකොට රුපියල් 2000 නම් ආණ්ඩුව ස්පිරිතාලෙන් ඒ බෙහෙත් ටික ගන්නකොට ඒ වටිනාකම තමයි. තව කොරෝනා රුපියල් 5000. කොරෝනා නිරෝධායන ගෙදරකට හම්බෙච්ච රුපියල් 10000යි බඩුවල්. අන්න පුතේ ඒවා ගැන කතාවක් නේ. දැන් අපි ඔබ තමුන්නාන්සලා ගෙදරකට ඇවිල්ලා මම රැට එනවනේ. මම ඇවිල්ලා අහනවා දෙමාපියන්ගේ ගෙදර පාරිභෝජන වියදම කීයද? ඒ කට්ටිය කියයි ටක් ගහව පොඩ්ඩක් ඉන්න මහත්තයෝ. එළියට යයි ගෙදරට යයි මේ බිල් ටික එකතු කරයි. ලයිට් බිල මෙන්න මේ බිල් ටික එකතු කරලා කියයි. අපේ ගෙදර වියදම රුපියල් 60000යි. හරිද? 60000. මම අහන්නේ පස්සේ ඔය 60000 මොනවයින්ද හැදෙන්නේ? කියයි අපි සල්ලි වියදම් කරලා ගත්ත ටික. ලයිට් බිල ගෙවුවා මෙච්චරයි, හාල් මෙච්චරයි, පොල් මෙච්චරයි, එළවලු මෙච්චරයි ආදි වශයෙන් වියදම් කරලා ගත්ත ටික කියන්නේ. මම අහන්නේ එතකොට පොඩි කාට ඉස්කෝලෙන් ඉගෙනුවේ නැද්ද?
ඉගෙනනවා. පෙළ පොත් හම්බුන්නේ නැද්ද? ඒවා පාවිච්චි කරේ නැද්ද? පාවිච්චි කරා. චූටි කාට ත්‍රිපෝස හම්බුන්නේ නැද්ද? හම්බුණා. ගුලි කරලා කෑවද? කෑවා. ඊට පස්සේ ආනවා කොරෝනා 5000 හම්බුණාද? හම්බුණා. ඒවා කෑවේ නැද්ද? කෑවා. නෙමෙයි කියන්නේ. පැහැදිලිද? එතකොට පුතේ ඇත්තටම කුටුම්බ පෞද්ගලික පාරිභෝජනයට මේ ටිකත් එකතු වෙන්න ඕනද නැද්ද? එකතු වෙන්න ඕන. ඇත්තටම කුටුම්බයක පාරිභෝජන වියදමට මේ ටිකත් එකතු වෙන්න ඕනද නැද්ද? එකතු වෙන්න ඕන. හරිද? එහෙනම් පුතේ බලන්න. සත්‍ය සුනිශ්චිත පෞද්ගලික පාරිභෝජන වියදම කියන්නේ මේක. මෙන්න මේ දෙකම එකතු කළාම තමයි පුතේ ඇත්තටම ගෙවල් වල පාරිභෝජන වියදම එන්නේ. ඒකට කියනවා සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම. හරිද? මේක කොට දාගන්න. රාජ්‍ය පාරිභෝජන වියදම්, රාජ්‍ය පාරිභෝජනයේ, පෞද්ගලික පාරිභෝජනයේ, රාජ්‍යයේ පුද්ගල පාරිභෝජනයේ, රාජ්‍යයේ සාමූහික පාරිභෝජනයේ. පෞද්ගලික පාරිභෝජනයේ, රාජ්‍යයේ පුද්ගල පාරිභෝජනයේ දෙක එකතු වෙනවා සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම. අද ඉඳලා හරියට මාස 2යි පුතේ විභාගයේ කල්යයිද කියලා පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. කල් ගියොත් අපි විෂය නිර්දේශිත තා ටිකක් ඉල්ලගෙන කරමු හොඳේ. හරියට මාස 2යි. හැබැයි තාම විදුහල්පතිවරයාගේ මේසේ උඩ තමයි ඔබේ අයදුම් පත්‍ර විභාග අයදුම් පත්‍රය. මාස 2යි විභාගෙට තියෙන්නේ. ඔබේ විභාග අයදුම් පත්‍රය තවමත් පුරවා නැත. යොමු කර නැත. තීරණය දෙවියන් තතුයි විභාගයේ කල් යනවාද නැද්ද? පුතේ බදාදා අකුරැස්ස පන්තියටත් බ්‍රහස්පතින්දා මොරෝක පන්තියටත් පටන් ගන්නවා ගෙවුම් සේසය හරි නැත්නම් අපේ අන්තිම පාඩම ආර්ථික වර්ධනය කියන කොටස පටන් ගන්නවා. ආර්ථික වර්ධනයේ සංවර්ධන අන්තිම පාඩම් කැලේ සාකච්ඡා කරනවා. විභාගේ කල් ගියත් එකයි නැතත් එකයි පුතේ. හැබැයි කල් ගියොත් අපි තවත් මාසයකට තියරි අරන් යනවා. කල් ගියොත් තවත් මාසයකට තියරි අරන් යනවා. ඊට පස්සේ පුතාට ප්‍රශ්න පත්‍ර කියන්නේ දිගටම කල් ගියොත් පන්ති ගාස්තුවක් අය කරන්නේ නැතුව ඉගෙනීම් කටයුතු කරනවා පේපර් ටික ගන්න. ඔය අතර වාරේ එක මාසයක් හරි chance එක හම්බුනොත් ඉස්කෝලේ පටන් ගන්න. කොච්චර සිලබස් එක ඉවර කරා මාසයක් හරි පන්ති කරන්න අවස්ථාව හම්බුනොත් නැවත ඔබ කැඳවනවා වගේ. ඒක මතක තියාගන්න. මම රට වටේ පන්ති බදාගෙන නැහැ. පන්ති කැවි දෙකක් තුනක් කරන්නේ. විභාගෙට මාසයක් හරි තියා chance එක හම්බුනොත් පන්ති කරන්න ඔබ නැවත කැඳවනවා වගේ. නැවත කැඳවන උගන්වනවා. ඔය සංකීර්ණ කරුණු පිළිච්ච දැන් උගන්වනවා. අමාරු ටික හරි තෝරලා වෙනම උගන්වනවා හොඳේ. හොඳට මතක තියාගන්න. මේ බලන්න කතාව. සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම යනු මුදල් වියදම් කරන්නේ කවුද යන්න නොසලකා. මුදල් වියදම් කරන්නේ කවුරුන්ද යන්න නොසලකා භාණ්ඩා සේවා අත්කරගන්නේ කවුරුන්ද යන්න නැතොත් ඒවායේ ප්‍රතිලාභ
සත්‍ය වශයෙන් භුක්ති විඳින්නේ කවුරුන්ද යන්න මතයි. අන්න බලන්න එතකොට. වියදම් කරන්නේ කවුද කියන එක බැලුවේ නෑ. මෙතන වියදම් කරන්නේ කවුද කියන එක බැලුවේ නෑ. එකතු කරන්න. මෙතන මේක කුටුම්බ වියදම් කරන්නේ. මේවා රජයේ වියදම් කරන්නේ. හැබැයි මේ දෙකම පාවිච්චි කළේ කවුද? කුටුම්බ. ඒ දෙකේ එකතුව තමයි අපේ සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම. එහෙනම් ඇත්තටම ගෙවල් වල පාරිභෝජන වියදමට මේ ටිකයි දෙකම එකතු වෙන්නේ. කුටුම්බ වියදම් කරලා ගත්ත ටිකයි රජයෙන් නිකන් දීපු ටිකයි දෙකේ එකතුව තමයි යන්නේ. හරිද? right. ඊළඟට කියනවා සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම. අපේ සූත්‍රය ලියලා පුතේ අනුමාත්‍රික වශයෙන් අරන් කතා කරමු. ලස්සන සූත්‍රය ලියන්න පුතේ සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම. right ලස්සන ලියන්න පුතේ. සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම සාමානයි සත්‍ය සුනිශ්චිත පෞද්ගලික පාරිභෝජන වියදම දාන සත්‍ය සුනිශ්චිත රජයේ පාරිභෝජන වියදම. right. Yeah.
ඊට පස්සේ ගන්න මේ සත්‍ය මේක ආයි නැවත කියලා දෙන්න උත් ඉස්සරහා. අවසන් පාරිභෝජන වියදම. අවසන් පෞද්ගලික පාරිභෝජන වියදම. කොහොමද? පෞද්ගලික පාරිභෝජන වියදම යන කුටුම්බ වලට සේවා සපයන ආයතන විසින් අවසාන භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට දරන වියදම් වේ. ගෙවීමක් නොකර තමාගේම නිවාසයිතිය වැටු අමතරව සේවා යෝජකයා පිනව භාණ්ඩ හා සේවා පෞද්ගලික පාරිභෝජන වියදමට පත් වේ. මේ බලන්න පොත. පෞද්ගලික පාරිභෝජන වියදම. පුතේ පෞද්ගලික පාරිභෝජන වියදම හැදෙන්නේ කැලි දෙකකින්. පෞද්ගලික පාරිභෝජන වියදම හැදෙන්නේ කැලි දෙකකින්. මොකක්ද කැලි දෙක? කුටුම්බ පාරිභෝජන වියදමයි. තව එකක් දෙනවා. ලාභ අපේක්ෂාවෙන් තොරව කුටුම්බවලට සේවා සපයන ආයතන විසින් මිලට ගන්න ඒවා එකතු. දැන් තියෙනවනේ පුතේ. ලාභ අපේක්ෂාවෙන් තොරව සේවා සපයන ආයතන තියෙනනේ. අපි ඒක නමක් කොහොමද? ලතෝ ගෘහසේය. එතකොට පුතේ බලන්න හොඳට කොහොමද කියන්නේ? මෙහෙම කියනවා. මොකද? පෞද්ගලික පාරිභෝජන වියදම හැදෙන්නේ මෙන්න මෙහෙම. පෞද්ගලික අවසන් පාරිභෝජනය ගන්න. පෞද්ගලික අවසන් පාරිභෝජනය තව එකක් එකතු වෙනවා. මොකක්ද? ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකකවලට සේවා සපයන ආයතනවල පුද්ගල පාරිභෝජන. ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකකවලට සේවා සපයන ආයතනවල පුද්ගල පාරිභෝජනය. පුතේ ඔය ලාභ අපේක්ෂාවෙන් තොරව සේවා සපයන ආයතන තියෙන අපි තුමු ඔන්න උදාහරණයක් මරණාධාර සමිතියක් ගන්න. මරණාධාර සමිතිය පරිප්පු කිලෝ 1000ක් ගන්නවා. ගමේ ගාම සංවර්ධන සමිතිය කොරෝනා නිසා අසරණ වෙච්ච මිනිස්සුන්ට බෙදන්න පරිප්පු කිලෝ 5000ක් ගන්න. ගන්නේ කවුද? ගන්නේ ග්‍රාම සංවර්ධන සමිතිය. හැබැයි පරිප්පු කන්නේ කවුද? ඒ පරිප්පු ටික ගමේ කුටුම්බ වලට බෙදනවා. අවසාන වශයෙන් බැලුවොත් ඒ පරිප්පු කන්නේ කවුද? ගමේ කුටුම්බ. ගෙවල්. තේරෙනවද? අන්න එහෙනම් පුතේ පෞද්ගලික පාරිභෝජන වියදමට දෙකක් වෙනවා. මොකක්ද? එක කුටුම්බ වියදම් කරලා ගන්නවා. අනිත් එක ලාභ අපේක්ෂාවෙන් තොරව කුටුම්බවලට සේවා සපයන ආයතන විසින් මිලදී ගන්නවා. ඔය ලාභ අපේක්ෂාවෙන් තොරව කුටුම්බවලට සේවා සපයන ආයතන අපි ගෝ පුණ්‍ය ආයතන නේද? ඔය විවිධ දේශපාලන සංවිධාන ඒ වගේ ඒවා. භාණ්ඩ ගන්නේ පුතේ කුටුම්බවලට බෙදන්න. ඒ භාණ්ඩ ටික අවසාන වශයෙන් පාරිභෝජනය කරන්නේ කවුද? කුටුම්බ. සරල උදාහරණයක්. ගමේ ග්‍රාම සංවර්ධන සමිතිය නැත්නම් ගමේ පන්සලෙමක් හරි සමිතියක් පුණ්‍ය ආයතනයක් මේ වෙලාවේ භාණ්ඩ මිලදී ගන්නවා. කොරෝනා මිනිස්සුන්ට බෙදන්න. ඒ ගන්න භාණ්ඩ ටික අපිට රුපියල් ලක්ෂ 5ක භාණ්ඩ ගත්තා කියලා තු ගමේ මිනිස්සුන්ට බෙදන්න. ඒ ලක්ෂ 5ේ භාණ්ඩ ටික පුතේ හරිද? ඒ ලක්ෂ 5ේ භාණ්ඩ ටික බෙදුවට පස්සේ අවසාන වශයෙන් පාරිභෝජනය කරන්නේ කවුද? ගෙවල්. අවසාන වශයෙන් පාරිභෝජනය කරන්නේ කවුද? කුටුම්බ ගෙවල්. තේරෙනවද පුතා කියන්නේ? රයිට්. එහෙනම් පෞද්ගලික පාරිභෝජන වියදම කොටස් දෙකයි. මොකද කොටස් දෙක? කුටුම්බ අවසන් පාරිභෝජනය, ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකකවලට සේවා සපයන ආයතනවල පුද්ගල පාරිභෝජනය. රයිට්. යන් ඊට පස්සේ පුතේ හැබැයි අවසන් රාජ්‍ය පොදු පාරිභෝජන වියදම, රජයේ පුද්ගල පාරිභෝජන වියදම හා
රජයේ සාමූහික පාරිභෝජන වියදම සන සංකල්ප හඳුන්වනවා. රාජ්‍ය පොදු පාරිභෝජන වියදම, රජයේ පුද්ගල පාරිභෝජන වියදම, රජයේ සාමූහික පාරිභෝජන වියදම කියන එක හඳුන්වනවා. මම ඉස්සෙල්ලා කිව්වනේ රජයේ අවසන් පාරිභෝජන වියදම කියන්නේ පොඩ මතක් කරමු. ජාතික මේ රාජ්‍ය පොදු ආර්ථිකයේ පාඩමේ රාජ්‍ය පොදු ආර්ථිකයේ පාඩමේ අහන්න හොඳට රාජ්‍ය පොදු ආර්ථිකයේ පාඩමේ මෙන්න මෙහෙම කරනවා. රාජ්‍ය පොදු ආර්ථිකයේ පාඩමේ පුතේ අයවැය ලේඛනය අපි කිව්වා. මොකක්ද? භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. අයවැය ලේඛනයේ කොටස් දෙකයි වර්තන වියදම ප්‍රාග්ධන වියදම. වර්තන වියදමේ තියෙන මොකක්ද පුතේ? භාණ්ඩ හා සේවා මිලදී ගැනීම තමයි මේ රජයේ පාරිභෝජන වියදම කියලා කියන්නේ. වර්තන ගිණුමේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. මේ වගේ කියනවා. එහෙනම් ආණ්ඩුවක් තම කටයුතු පවත්වාගෙන යන්න මිලට ගන්න භාණ්ඩ හා සේවා ටික තමයි පුතේ කියන්නේ මොකක්ද? රාජ්‍ය පාරිභෝජන වියදම. කියමු රාජ්‍ය පාරිභෝජන වියදම යනු මධ්‍යම රජය හා උපර ආයතන පළාත් සභා. අපි කොහොමද කියන්නේ පුතේ? රජයේ කිව්වම පාර්ට්ස් තුනයි. මොකක්ද? මධ්‍යම රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන. රජයේ කිව්වම කොටස් තුනයි. මොකක්ද? මධ්‍යම රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන. ආයතන විසින් අවසාන භාණ්ඩ හා සේවා මිලට ගැනීමට දරනු ලබන වියදම. රාජ්‍ය පාරිභෝජන වියදම තුල පුද්ගල පාරිභෝජන වියදම් හා සාමූහික පාරිභෝජන වියදම් යන දෙකම ඇතුළත් වේ. මේක පුතේ බලන්න මේ තියෙන රජයේ පාරිභෝජන වියදම. මේ තියෙන මොකක්ද? රජයේ පාරිභෝජන වියදම. මේක කොටස් දෙකකට බෙදෙනවා. මේ තියෙන රාජ්‍ය පාරිභෝජන වියදම මේ කොටස් දෙකකට බෙදෙනවා. මොකක්ද? කෙලින්ම කුටුම්බ වලට දෙන්නේ. හරිද? කුටුම්බයකට ලැබෙන ප්‍රමාණය නිශ්චිතව බලා ගන්න පුළුවන් විදිහට. කුටුම්බයකට ලැබෙන ප්‍රමාණය මෙපමණයි මෙතකයි කියා නිශ්චිතව බලා ගන්න පුළුවන් විදිහට තියෙනවා. ඒකට කියනවා පුතේ නමක් රජයේ පුද්ගල පාරිභෝජන වියදම. මොකද කියන්නේ? රජයේ පුද්ගල පාරිභෝජන වියදම. එහෙනම් බලන්න පොතට රාජ්‍ය පොදු රාජ්‍ය පාරිභෝජනයේ කොටස් දෙකයි. රජයේ පුද්ගල පාරිභෝජනය, රජයේ සාමූහික පාරිභෝජන වියදම. එතකොට ආණ්ඩුව මිලට ගන්න භාණ්ඩ ටිකෙන් එක කුටුම්බයකට ලැබෙන ප්‍රමාණය නිශ්චිතව සඳහන් කරන්න පුළුවන් ඒවට කියන රජයේ පුද්ගල පාරිභෝජන වියදම. ඒව නිශ්චිතව සඳහන් කරන්න බැරි සියලු දෙනාම පොදුවේ පාවිච්චි කරන ඒවට කියනවා රජයේ සාමූහික පාරිභෝජන වියදම. කියමු මෙන්න. එහෙනම් පුතේ ලස්සනට සමීකරණයක් ලියන්න. රාජ්‍ය පොදු පාරිභෝජනයේ සමානයි රාජ්‍ය පොදු පාරිභෝජන වියදම. රාජ්‍ය පොදු පාරිභෝජන වියදම සමානයි රජයේ පුද්ගල පාරිභෝජන වියදම. රජයේ පුද්ගල පාරිභෝජන වියදම්. රජයේ පුද්ගල පාරිභෝජන වියදම් අයිතිපති. රජයේ සාමූහික රජයේ සාමූහික පාරිභෝජන වියදම්. සාමූහික පාරිභෝජන වියදම්. ලස්සන දාගන්න.
හරි ඊට පස්සේ කියන මෙන්න මෙහෙම. ඍජුවම කුටුම්බ වෙත ද්‍රව්‍යමය සමාජ සංග්‍රාම ලෙස ලැබෙන අධ්‍යාපනය සෞඛ්‍ය සමාජාරක්ෂණය ක්‍රීඩා විනෝදය වැනි දෑ රජයේ දරන වියදම් රජයේ පුජ්‍යල පාරිභෝජන වියදම් ලෙස හැඳින්වේ. හයිලයිට් කරන්න ඍජුවම කුටුම්බ වෙත ද්‍රව්‍යමය සංග්‍රාම ලෙස රජයේ බලන්න ඍජුවම කුටුම්බ වෙත ද්‍රව්‍යමය සංග්‍රාම ලෙස අන්න එක හයිලයිට් කරන්න. ඊට පස්සේ හයිලයිට් කරන්න අධ්‍යාපනයේ සෞඛ්‍ය සමාජාරක්ෂණයේ ක්‍රීඩා විනෝදය. ලැබෙන දෑ පෙළ පොත් ටික, නිල ඇඳුම් ටික, බෙහෙත් ටික, සමෘද්ධිය, කොරෝනා පන්දාව ඒවා. එහෙනම් හයිලයිට් කරපත් නේ ආයි චප්ප වෙන ආයි සැරයක් හයිලයිට් කරන්න. ඍජුවම කුටුම්බ වෙත ලැබෙන ද්‍රව්‍යමය සමාජ සංග්‍රාම. සාමූහික පාරිභෝජන වියදම් යටතට ගැනෙනුයේ පොදුවේ සියලුම දෙනා ප්‍රතිලාභ භුක්ති විඳින. හයිලයිට් කරන්න. පොදුවේ සියලුම දෙනා ප්‍රතිලාභ භුක්ති විඳින. දැන් ත්‍රිපෝෂ බලන්න. පෞද්ගලික පාරිභෝජන වියදම්. නේ? රජයේ පුද්ගල පාරිභෝජන වියදම්. දැන් ඔයාලගේ ගෙදර ත්‍රිපෝෂ හම්බුණා මල්ලපු ගෙදර උන්ට දෙන්නේ නැහැ. ඒක ඔයාලගේ ගෙදර භුක්ති විඳින. ඒවා. රජයේ සාමූහික පාරිභෝජන වියදම යටතට ගැනෙනුයේ පොදුවේ සියලු දෙනා ප්‍රතිලාභ භුක්ති විඳින ජාතික ආරක්ෂාව නීතිය සාමය සුරැකීම පරිසර සංරක්ෂණය පරිපාලනය යටිතල පහසුකම් නඩත්තු කිරීම මහජන සෞඛ්‍ය පවත්වා ගැනීම. හයිලයිට් කරන්න. හයිලයිට් කරන්න. ජාතික ආරක්ෂාව නීතිය හා සාමය සුරැකීම පරිසර සංරක්ෂණය රාජ්‍ය පරිපාලනය යටිතල පහසුකම් නඩත්තු කිරීම. හරිද? right. හොඳයි. ඔබට එකෙක් දරන වියදම් නෙවෙයි. නේද? ඔය එකෙක් දරන වියදම් එකෙකුට දරන පොදුවේ හැමෝටම දරන වියදම්. පුතේ එහෙනම් මේ බලන්න හොඳට. ඇත්තටම පෞද්ගලික පාරිභෝජන වියදම ගණනය කරද්දී වචනේ බලන්න. සත්‍ය සුනිශ්චිත මේ සත්‍ය සුනිශ්චිත දැන් නිශ්චිත කියන වචනයේට අපි ගන්න මේ සුනිශ්චිත වචන අපි විභජනය කරලා ගමු. නිශ්චිත කියන වචනයට සූදානම්. සූ කියන ප්‍රත්‍ය මගේ සිංහල දැනුම අනුව සූ කියන නිපාතය ප්‍රත්‍ය නේ දෑවම පුතේ පසුපස පදයේ අර්ථය තීව්‍ර වෙනවා. සිතත් සංග්‍රාවේ තියෙන විදියට ඕනම පසුපස පදයක් අගට සූදෑවම ඒකේ අර්ථය වඩා නිශ්චිත වෙනවා. අපිට ඕනම් මේකට නිපාතයක් කියන්න පුළුවන්, ප්‍රත්‍යක් කියන්න පුළුවන්, උපසර්ගයක් කියන්න පුළුවන්. සිතත් සංග්‍රහ කියන සිංහල. දැන් නිල්බ නිල් අගට සූදෑවම සුනිල්. ඒ කියන්නේ මොකක්ද? වඩාත් නිල් පාට. මුදු ඉස්සරහට සූදානම් සුමුදු. හරියට ඇති. පුතේ
තර මේ සූදෑම තුළම සිංහල පැත්තට යඩිවට පේන්නේ සූදෑවම එන්නේ වඩාත් කියන එක. වඩාත් නිශ්චිත පෞද්ගලික පාරිභෝජන වියදම ගණනය කළොත් මොකෝ වෙන්න ඕන පුතේ? ගෙවල් මිලදී ගත්ත ටිකයි ආණ්ඩුවෙන් ගෙවල් වලට දීපු ටිකයි දෙකේ එකතුව තමයි පුතේ පාරිභෝජන වියදම වෙන්නේ. ඇත්තටම ගෙවල් වල පාරිභෝජන වියදම හෙව්වොත් ඇත්තටම ඔබ තමුන්නාස ඇත්තම පාරිභෝජන වියදමට පුතේ කෑල් දෙකක් එන්න ඕන. මොකද කෑල් දෙක? ඔබ තමුන්නාසලා ගත්ත ටිකයි ආණ්ඩුවෙන් නිකන් ගෙවල් වලට හම්බෙච්ච ටිකයි. මොකද පුතේ තියෙන කොටස් දෙක. ඔබ තමුන්නාසලා ගත්ත ටිකයි ඇත්ත වශයෙන් ගෙවල් වලට හම්බෙච්ච ටිකයි මේ ගත්ත ටිකයි ආණ්ඩුවෙන් ලැබිච්ච ටිකයි. බලන්න ලස්සනට කියන මෙන්න මුදල් වියදම් කරන්නේ කවුද අන්න සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම මම එක ප්‍රශ්නයක් විදියට නෝට් එකක් විදියට දෙයා වැදගත්කම වැඩි නිසා දෙපැත්තෙන් තරු දෙක දාගන්න. දෙපැත්තෙන් තරු දෙක දාගන්න. හරිද? රයිට්. එහෙනම් බලන්න පුතේ කියන දේ. මුදල් වියදම් කරන්නේ කවුරුන්ද යන්න නොසලකා. දැන් බලන්න මේකට ගෙවල් වියදම් කරා. මේ ටිකට ත්‍රිපෝෂ පෝෂණ මල්ල ඒවට අධ්‍යාපනයේ සෞඛ්‍යයට රජය වියදම් කරා. අන්න වියදම් කරන්නේ කවුරුන්ද යන්න නොසලකා සැබවින්ම භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීම සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම. වියදම් කරන්නේ කවුද කියන එක බලන්න. ඒ භාණ්ඩ පාවිච්චි කරන්නේ මොකಾದ කියන එක මත පදනම් වෙලා වියදම ගණනය කරනවා. දැන් ත්‍රිපෝෂ අධ්‍යාපනයේ සෞඛ්‍යයට වියදම් කරන්නේ රජය. අනිත් පැත්තෙන් රජය සාමාන්‍ය හා සීනි පිටි පරිප්පුවට වියදම් කරන්නේ ගෙවල්. හැබැයි ආණ්ඩුව මිලට ගත්ත වියදම් කරලා ගත්ත ත්‍රිපෝෂ සෞඛ්‍ය අධ්‍යාපනයත් ගෙවල් මිලදී ගත්ත හා සීනි පිටි පරිප්පු දෙන්න පාවිච්චි කරන්නේ ගෙවල්. අනේ දෙක එකතුවට කියනවා සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම. රයිට්. පොදු පාරිභෝජන වියදම තුල පුද්ගල පාරිභෝජන වියදම මෙන්ම සාමූහික පාරිභෝජන වියදමක් ඇතුළත් වේ. එහෙනම් පුතේ පුද්ගල පාරිභෝජන වියදම තුල පෞද්ගලික පාරිභෝජන වියදම මෙන්න රාජ්‍ය පාරිභෝජන වියදමත් අන්තර්ගතයි. හරිද? රයිට්. ඊට පස්සේ අධ්‍යාපනයේ සෞඛ්‍ය සමාජ ආරක්ෂණය ක්‍රීඩා විනෝදය වැනි දෑ රාජ්‍ය වියදම් පුද්ගල පාරිභෝජන වියදම් වේ. අන්න අධ්‍යාපනයේ සෞඛ්‍ය කලින් කිව්ව ටික. මන්ද එම වියදම් රජය විසින් දරනු ලැබූ දේවා භුක්ති විඳින්නේ කුටුම්බාංශය බැවින්. ආණ්ඩුව දරුවත් ඒවා ඍජුවම අරගෙන කන්නේ කුටුම්බ. මේ නිසා පොදු පාරිභෝජන වියදමේ ඇතුළත් මෙම කොටස්ද පෞද්ගලික පාරිභෝජන එකතු කළ විට සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම ලැබේ. එහෙනම් පුතේ සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම කොටස් දෙකයි. මොකද පුතේ කොටස් දෙක? පෞද්ගලික පාරිභෝජන වියදම. යටට ඉරි කැලක් ගහලා යන පුතේ නිවාස මිලදී කුටුම්බ වියදම් කර මිලදී ගන්න. යට පොඩි ඉරි කැලක් කොරාට ෂේප් එක ගහලා කියන්නේ කුටුම්බ වියදම් කර මිලදී ගන්න. කුටුම්බ වියදම් කර මිලදී ගත්. කුටුම්බ වියදම් කර මිලදී ගත්. රජය දරන පුද්ගල පාරිභෝජන වියදම් ඉරි කැලක් ගහලා යන්නේ රජය වියදම් කර කුටුම්බ වලට සැපයුම්.
රජයේ දරන පුද්ගල වියදම් කියන එක ඉරිකැලක් ගහලා යටින් ලියන්නේ. රජයේ වියදම් කළ කුටුම්බවලට සැපය. අන්න. ඔය දෙකේම එකතු වෙනවා පුද්ගල සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම්. හොඳයි. 4-1 අභ්‍යාස කරන්න පුතේ. 4-1 අභ්‍යාස කරන්න. 4-1 අභ්‍යාස කරන්න. 4-1 අභ්‍යාස කරන්න. right. අහනවා පහත දැක්වෙන ආණ්ඩුවේ වියදම් අයිතමයන් අතරින් කවරක් සාමූහික වියදම් ලෙසත් කවරක් පෞද්ගලික වියදම් ලෙසත් ඇතුළත් වේද? පළවෙනි පොහොර සහනාධාරය. පොහොර සහනාධාරය. පෞද්ගලික වියදම්. පුතාලයි ගෙදෙට්ට හම්බෙන පොහොර ටිකේ වටිනාකම වෙනම ගණනය කරන්න පුළුවන්. නේද? පොහොර ටික ගෙවල් වලට බෙදලා දෙනවා. නේද? කුෂ්කාර්බන නිලධාරිය ඇවිල්ලා පොහොර ටික ගෙවල් වලට බෙදලා පුතාලගේ ගෙදෙට්ට පොහොර කොට්ටු 4ක් හම්බුණා. ඒකේ වටිනාකම පුතේ වෙනම පාවිච්චි ගණනය කරන්න පුළුවන්. ලියන්න පෞද්ගලික වියදම්. වෛද්‍ය පර්යේෂණ ඔය ලේ මුත්‍රා පරීක්ෂා පෞද්ගලික වියදම්. ආයක හරි වචනයකොත් රජයේ පුද්ගල පාරිභෝජන වියදම්. නේද? රජයේ පුද්ගල පාරිභෝජන වියදම්.
වෛද්‍ය පරීක්ෂණ පුතාගේ ලේ ටිකක් පරීක්ෂා කරගන්නවා ආණ්ඩුව ඉස්පිරිතාලේ. පුළුවන් බැරිද? පුළුවන් ලියන්න. පෞද්ගලික වියදම්. පොලිසිය හා ගිනි නිවන හමුදාව. පොලිසිය හා ගිනි නිවන හමුදාව. සාමූහික වියදම්. පොලිසිය හා ගිනි නිවන හමුදාව. සාමූහික පාරිභෝජන වියදම්. පාසල් දිවා ආහාරය. පෞද්ගලික වියදම්. දමයකට වේලක් කන්න නම් ඒක වියදම වෙනම ගන්න කරන්න පුළුවන්. ආය කියනොත්තේ පොහොර සහනාධාරයේ පෞද්ගලික වියදම්. වෛද්‍ය පර්යේෂණ පෞද්ගලික වියදම්. පොලිසිය ගිනි නිවන හමුදාව සාමූහික වියදම්. පාසල් දිවාහාරයේ පෞද්ගලික වියදම්. රෝමන් අංක 2 පුතේ කරා. රෝමන් අංක 2 කරා.
හොඳයි. බලමු පුතේ. වෙළඳපොලේ මිලට ගන්න ලබන භාණ්ඩ හා සේවාවල වටිනාකම ඇතුළත් කරනවා. පෞද්ගලික පාරිභෝජන වීටම ඇතුළත් කරනවා. වෙළඳපොලේ මිලට ගත්ත භාණ්ඩ හා සේවා. 2. බාටාර ක්‍රමයේ යටතේ ලබාගත් භාණ්ඩ හා සේවාවල වටිනාකම ඇතුළත් කරනවා. මුදලක් ගෙවල ගත්තේ නැතත් ගෙවල් පාවිච්චි කරනවා. ස්වපාරිභෝජන නිෂ්පාදන ඇතුළත් කරනවා. ඇතුළත් වෙනවා. නේද? ඔබට මතකයි නිමවුම් ප්‍රවේශයේ ස්වපාරිභෝජන නිෂ්පාදන ගත්තද නැද්ද? ගත්තා. දැන් නිමවුම් ප්‍රවේශ ස්වපාරිභෝජන නිෂ්පාදන අරන් වීදම් ප්‍රවේශ නොගැනෙන විදියක් නැහැ. වෙළඳපොලේ මිලට ගන්න ලැබූ භාණ්ඩ හා සේවා, බාටාර ක්‍රමයේ විසින් ලබාගත් භාණ්ඩ හා සේවා, ස්වපාරිභෝජන භාණ්ඩ ගන්න, ද්‍රව්‍යමය වශයෙන් ලැබුණු භාණ්ඩ හා සේවා ගන්න පුතේ ඇතුළත් කරනවා. පෞද්ගලික පාරිභෝජනයට ඇතුළත් කරනවා. තමාගේම නිවසින් ලබා දෙන සේවාව ඇතුළත් කරනවා. ආයතනයක් දිලිදු ජනතාවට බෙදා හැරීම සඳහා වේදිකා විද්‍යුතය ඇතුළත් කරනවා. ලතෝ ගෘහසේය. ආයතනයක් කියන තැන උඩින් ලියන්නේ ලතෝ ගෘහසේය. හරි. එහෙනම් ආයෙ කියනවා පුතේ. මම ওই අභ්‍යාසය දාලා තියෙන්නේ මට ඕනක ගන්න ටික පෞද්ගලික පාරිභෝජන වියදමට ගන්න ටික අයන්න ඉඳලා ඊයන්න දක්වා ඔක්කොම ගන්න. ඇතුළත් වේ. මෙන්න මේවා ඇතුළත් වෙනවා. වෙළඳපොලින් මිලට ගත්ත ටික. මම මේ අභ්‍යාසයක් විදිහට දාලා දෙන්නේ ගන්න ටික. 2. බාටාර ක්‍රමයට හුවමාරුවෙන් ගත්ත ටික. 3 වෙනි එක ස්වපාරිභෝජන අපිම හදාගත්ත භාණ්ඩ ටික. ද්‍රව්‍යමය වශයෙන් ලැබිච්ච ටික. තමන්ගේ නිවසින් ලැබෙන නේවාසික සේවය කියන ඔන්න ඔය කෑලි ටික ගන්න. අයන් ඉඳන් ඊ දක්වා ගන්නවා. ආයි බලන්න. වෙළඳ එනම් පෞද්ගලික මේ පාරිභෝජන වියදමට වෙන්නේ මෙන්න මේවා පුතේ. පෞද්ගලික පාරිභෝජන වියදමට වෙන්නේ මෙන්න මේවා ටික. කුටුම්බ වෙළඳපොළෙන් ඍජුවම ගත්ත ටික. එකයි. බාටාර ක්‍රමයේ යත්තේ ගත්ත භාණ්ඩ ටික. දෙකයි. ස්වපාරිභෝජන භාණ්ඩ ටික 3යි. ද්‍රව්‍යමය වශයෙන් ලැබුණු භාණ්ඩ ටික 4යි. තමන්ගේම නිවසින් ලබා දෙන භාණ්ඩ ටික 5යි. තව පුතේ ලතෝ ගෘහසේ ආගත්ත භාණ්ඩ ටිකයි. අන්න පුතේ අයන්න ඉඳන් ඊයන්න දක්වා ගන්න. පුතා අයන්න ඉඳන් ඊයන්න දක්වා ඔන්න ඔහොම එකක් දාලා යන්න. පෞද්ගලික පාරිභෝජන වියදමට ඇතුළත් වන දේ. අයන්න ඉඳන් ඊයන්න දක්වා ඔන්න ඔහොම දාලා යන්න. පෞද්ගලික පාරිභෝජනයට ඇතුළත් වන දේ. ප්‍රශ්නයක් නෙවෙයි අතට තියෙන උතර නේද? right. හොඳයි. උයන්න බලන්න. ලංකා බැංකුව පාවිච්චි කළ මෝටර රථයක් පුද්ගලයෙකු පාරිභෝජනයට වෙන්දේසින් මිලදී ගැනීම ඇතුළත් නොවේ නැවත විකිණීමකි. උයන්න පුතේ ඇතුළත් නොවේ නැවත විකිණීමකි. ඇතුළත් නොවේ නැවත විකිණීමකි. නැවත විකිණීම ගන්න. ඊළඟට පුද්ගලයෙකු සුබ සාධන සමිතියකට ගෙවන දායක මුදල්. පුතේ කුටුම්බ සමාජ සංවිධානවලට ගෙවන මුදල් පාරිභෝජන වියදමට ඇතුළත් වන්නේ නැහැ සංග්‍රාම ලෙස සලකනවා. දැන් මරණාධාර සමිතියට රුපියල් 5000ක් ගෙවනවා කියලා හිතන්න.
ඒක පාර්ශවීයව යන්නේ. පුතාලගේ 35000 මරණාදාන සමිතියට යනවා. ඒක ඇතුළත් වෙන්නේ. ලියන්න පුතේ. ඇතුළත් නොවේ. කුටුම්බ සමාජ සංවිධානවලට ගෙවන මුදල් කුටුම්බ සමාජ සංවිධානවලට ගෙවන මුදල් සංග්‍රාම ලෙස සලකයි. කුටුම්බ සමාජ සංවිධානවලට ගෙවන මුදල් සංග්‍රාම ලෙස සලකයි. right. හොඳයි. එහාට තියෙනවා පුතේ අභ්‍යාසයක්. ගානක් තියෙන ගාන හදමු. විනාඩි 5ක් දෙන්නම් ගාන හදන්න.
අද පුතේ හරි දැන් මම පුතේ මගේ කාර්ය දවස් ගානේ අවසන් වෙනවා. දැන් අද මේක අවසන් කරනවා. බැරි ඉතුරු වෙන කොටස ලබන සතියේ හරි අරගෙන යනවා. අමතරේ දාලා හරි කරනවා. ඒතර මේ මාසේ අපි මේ ඉදිරි දවස් 30 රාජ්‍ය ආර්ථික රිවිෂන් එක ආර්ථික වර්ධනය සහ ආර්ථික වර්ධනය සහ ගෙවුම් ශේෂය ඔය තුන. ලබන මාසේ විදේශ වෙළඳාමයි සාර්වත්‍රිකයයි සංවර්ධනය. ගාන්න කම්ප්ලීට් ෆිනිෂ්. හැබැයි විභාග කල් යනවා කියලා දැනුවොත් ඕකෙදී අදිනවා. හරිද? රයිට් බලමු ඔය. මාසෙකට අදිනවා නෙවුනොත් ඈ. යා. අනෝදේ එක්තරා ආර්ථිකයක් යම් නිශ්චිත වර්ෂයක් තුල දරන ලද පාරිභෝජන වියදම් පිළිබඳ තොරතුරු පහත වේ. අවසන් පාරිභෝජන වියදම කොච්චරයිද කියලා. අවසන් පාරිභෝජන වියදම. අවසන් පෞද්ගලික පාරිභෝජන වියදම. පෞද්ගලික පාරිභෝජන වියදම. අවසන් පෞද්ගලික පාරිභෝජන වියදම. අවසන් පෞද්ගලික පාරිභෝජන වියදම එන්නේ කොහොමද? මෙන්න සමානයි. කුටුම්බ පාරිභෝජන වියදම. කුටුම්බ පාරිභෝජන වියදම. ලා තෝ ගෘ සේ ආ. ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහයක වලට සේවා සපයන ආයතන. ඊළඟට කුටුම්බ පාරිභෝජන වියදම 800යි. ලතෝ ගෘහ සේයා 100යි. පෞද්ගලික පාරිභෝජන වියදම 900යි. පුතාට බදාදා බ්‍රහස්පතින්දා දින දෙක පැය 8ක් පැය දෙකේ කෑලි 4ක් කරනවා. පැය දෙකේ කෑලි 4ක් කරන බව මතක තියාගන්න. 6:30 6:30ට පටන් ගත්තම පැය දෙකේ කෑලි 4ක් කරනවා. එදාට කොහොම සංවර්ධනයේ ආර්ථික වර්ධනය කියන එක ඉවර කරනවා නේද? බදාදායි බ්‍රහස්පතින්දායි පැය දෙකේ කෑලි 8ක්. පැය දෙකේ කෑලි 4ක්. අපි 3යිනේ කරන්නේ. 4ක් කරන එදාට ආර්ථික වර්ධනය කියන එක ඉවරයි. මේ මහ ලොකු පාඩම් නෙවෙයි ඒවා. අර පොඩි ටියුට් එකක් ආව නේද? අනේක ෂට් ඩවුන් කරන්න. right. අවසන් පෞද්ගලික පාරිභෝජන වියදම 900යි. ඊට පස්සේ යන්න මොකද? අවසන් රාජ්‍ය පාරිභෝජන වියදම. මෙන්න අවසන් 1 අවසන් රාජ්‍ය පාරිභෝජන වියදම. අවසන් රාජ්‍ය පාරිභෝජන වියදම සමානයි පෞද්ගලික අවසන් පාරිභෝජනය. පෞද්ගලික රජයේ පුද්ගල පාරිභෝජනය. රජයේ පුද්ගල පාරිභෝජන. තන රජයේ සාමූහික පාරිභෝජන. රජයේ පුද්ගල පාරිභෝජනයේ තියෙනවා කීයද? 250. රජයේ සාමූහික පාරිභෝජනයේ තියෙන 150. රජයේ අවසන් පාරිභෝජනයේ කී දෙනා පුතේ? 400යි. පාඩම් කරන්න තියෙන්නේ පුතේ කෝන් කියන්නේ මේ හෝම්වර්ක් දීලා පොරවන එකක් නෙවෙයි. පාඩම් කරගන්න තියෙන්නේ. පුළුවන් තරම් පාඩම් කරගන්න තියෙන්නේ. කොච්චර පොත් පිටියක් තියෙද? මට මම හෝම්වර්ක් දීලා මේ අනිත් විෂය ඔය කරන්න බෑ මේ විෂය. පාඩම් කරන්න.
එක පාඩමක් ගන්න ඉවර කරා. ඊළඟ පාඩම ගන්න ඉවර කරා. ඊළඟ පාඩම ගන්න ඉවර කරා. පාඩම් කරන්න තියෙන්නේ. පැහැදිලිද? පාඩම් කරන්න තියෙන විෂය. මේ ටියුට් එක පාඩම රිවිෂන්ට මේ පිටුවට 68 බලන්න පිටු ටියුට් මිටියක් දැන් ඔබේ විතර. ඒවා එකිනෙක අරන් පාඩම් කරන්න. විෂය නිර්දේශ පිළිවෙලට පොත් ටික තියාගන්න පාඩම් කරන්න. උඩ ඉඳලා පිළිවෙලට පාඩම් කරන්න. මම කියනවනේ එක පාඩමක් ගත්තොත් ඒ පාඩම ඉවර කරනවා. ඊළඟ පාඩම ගන්න. එහෙම. අතනින් මෙතනින් පාඩම් කරන්නේ. වට 3-4ක් විතර පාඩම් වෙලා තියෙනවා. පළවෙනි වටේ ඉවරයි, දෙවෙනි වටේ ඉවරයි. එහෙමයි කරන්නේ. අවසන් රාජ්‍ය පාරිභෝජන වියදම හරියි. අවසන් මුළු පාරිභෝජන වියදම. 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 සමානයි. අවසන් මුළු පාරිභෝජන වියදම සමානයි. පෞද්ගලික අවසන් පාරිභෝජන. පෞද්ගලික අවසන් පාරිභෝජනයේ ධන රාජ්‍ය අවසන් පාරිභෝජන. රාජ්‍ය අවසන් පාරිභෝජන. රාජ්‍ය අවසන් පාරිභෝජන. පෞද්ගලික අවසන් පාරිභෝජනයේ 900යි. රාජ්‍ය අවසන් පාරිභෝජනයේ 400යි. ඔක්කොම ගියේ 1300. ලස්සනයි. මුළු පාරිභෝජන වියදම දෙන්නයි. පෞද්ගලික පාරිභෝජනයයි රාජ්‍ය පාරිභෝජනයයි. හොඳයි. ඊළඟ සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම. සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම. සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම. ගන්නවා පුතේ. පෞද්ගලික පාරිභෝජන වියදම. පෞද්ගලික පාරිභෝජන වියදම. පෞද්ගලික පාරිභෝජන වියදම කීයද? පළවෙනි එකේ කුටුම්බගත් 800යි, ලතෝ කෘසේ ආගත්ත 100යි 900යි. පෞද්ගලික පාරිභෝජන වියදම කීයද? කුටුම්බගත් 800යි, ලතෝ ගෘසේ ආගත්ත ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහයකට සේවා සපයන ආයතන ගත්ත 900යි. 800යි 100යි 900යි. ඒ දෙක කොහොමද? අපි පළවෙනි ප්‍රශ්නේ හෙව්වේ මොකක්ද? අවසන් පෞද්ගලික පාරිභෝජන වියදම. ඒක හැදෙන්නේ කොහොමද? කුටුම්බගත් 800යි. ලාභ අපේක්ෂාවෙන් තොරව අර ස්වේච්ඡා සංවිධාන ගත්ත 100යි. ඒවා ගෙනත් දෙන්නේ ගෙවල් වලට 900යි. ඊට පස්සේ පුතේ පෞද්ගලික පාරිභෝජන වියදම 900යි. රජයේ අවසන් රජයේ පුද්ගල පාරිභෝජනය. රජයේ පුද්ගල පාරිභෝජනය කීයද පුතේ? 250. ඔක්කොම කීයද? 1150. ඇත්තටම කුටුම්බ පාරිභෝජනය කළා තියෙනවා කීයක්ද? 1150. හරිද? right. E
හොඳයි. ඊළඟට අහනවා පුතේ 6 එක ප්‍රශ්නය. විකල්ප ඕනේ විකල්ප කපලා දාන්න. විකල්ප ඕනේ. 6 දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය යන්නේ කුමක් අදහස් වේද? දල දේශීය ප්‍රාග්ධනයේ සංරචක කවරේද? මොකද කියන්නේ? දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය යන්නේ කුමක් අදහස් වේද? දල දේශීය ප්‍රාග්ධන සම්පාදනයේ සංරචක මොනවාද? පුතට මතකයි මෙන්න මේවා. මොකක්ද? දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය නැත්තම් දල ආයෝජනය කොටස් තුනයි. දල ප්‍රාග්ධන සම්පාදනය නැත්තම් දල ආයෝජනය කොටස් තුනයි. දල ආයෝජනය නැත්තම් දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය කොටස් තුනයි. දල ආයෝජනය දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය කොටස් තුනයි. එක දල දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. දල දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. දෙක තොග වෙනස් වීම. ඊළඟ තොග වෙනස් වීම. තුන වටිනාකම්හි වෙනස් වීම. පොඩක් සයිට් එකෙන් දාගන්න. සයිට් එකේ පොඩක් දාගන්න. right. එහෙනම් පුතේ දල ආයෝජනය හැදෙන්නේ ඔන්න ඔය කෑලි තුනේ එකතුයි. මොකද පුතේ කෑලි තුන? දල ආයෝජනය I හැදෙන්නේ කොහොමද පුතේ? ඔන්න ඔය කෑලි තුන එකතුයි. දල දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේ තොග වෙනස් වීම, වටිනාකම් වෙනස් වීම. දැන් වියදම් ප්‍රවේශයට හදද්දී C ගන්නවා, G ගන්නවා, I ගන්නවා. අපි මේ දෙකෙන් දැන් කතා කරලා CG ගැන කතා කරලා දැන් I ගැන කතා කරමු. දල ආයෝජනයේ විදියට සලකන්නේ පුතේ මෙන්න මේ කෑලි තුනේ එකතු. හරිද? right. ලියන්න තියටින්. හය එක දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය යන්නේ කුමක් අදහස් වේද? දල දේශීය ප්‍රාග්ධන සම්පාදනයේ කවර සංරචක වලින් සකස් වේ? මෙන්න සංරචක තුන. ලියන්න තියටින්. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන්නා වූ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන්නා වූ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන්නා වූ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන්නා වූ
යන්ත්‍ර සූත්‍ර යන් සූත්‍ර මෙවලම් උපකරණ යන්ත්‍ර සූත්‍ර මෙවලම් උපකරණ යන්ත්‍ර සූත්‍ර මෙවලම් උපකරණ ගොඩනැගිලි යනාදී යම් සූත්‍ර මෙවලම් උපකරණ ගොඩනැගිලි යනාදී ගොඩනැගිලි යනාදී ප්‍රාග්ධනවත්කම් අත්පත් කර ගැනීමට දරන වියදම් හා ප්‍රාග්ධනවත්කම් අත්පත් කර ගැනීමට දරන වියදම් හා අත්පත් කර ගැනීමට දරන වියදම් හා තොග වෙනස් වීම හා වටිනාකම්හි වෙනස් වීම තොග වෙනස් වීම හා වටිනාකම්හි වෙනස් වීම වටිනාකම්හි වෙනස් වීම යනාදීහි එකතුව දලදේශීය ප්‍රාග්ධන සම්පාදනයයි. යනාදීහි එකතුව දලදේශීය ප්‍රාග්ධන සම්පාදනයයි. යනාදී එකතුව දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය. ආයි කියනවා පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන්නා වූ යන්ත්‍ර සූත්‍ර මෙවලම් උපකරණ ගොඩනැගිලි යනාදී ප්‍රාග්ධනවත්කම් අත්පත් කර ගැනීමට දරන වියදම් හා තොග වෙනස් වීම හා වටිනාකම් වෙනස් වීම යනාදීහි එකතුව දලදේශීය ප්‍රාග්ධන සම්පාදනයයි. දල ප්‍රාග්ධන සම්පාදනය ප්‍රධාන සංරචක තුනකි. ලියන්නේ පළවෙනි එක දලදේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. දලදේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. දලදේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. දෙක තොග හා පරිලේඛන වෙනස් වීම. 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 තුන වටිනාකම්හි වෙනස් වීම. වටිනාකම්හි වෙනස් වීම. වටිනාකම්හි වෙනස් වීම. හරිද? right. වටිනාකම්හි වෙනස් වීම. හරි ඔන්න පුතේ ඊයේ අද පැය 4ක් අරගෙන රිවිෂන් පොඩ්ඩක් කළා. හරිද? මේක ඊටු ටික කරනවා. බදාදා සහ බ්‍රහස්පතින්දා දවසක් මේ සියල්ල අතර කරලා ගේනවා මොකටද? සංවර්ධනයේ ආර්ථික වර්ධනය කියන කොටසක් සම්පූර්ණ ඉවර කරනවා. පැය 8ක් කරන් දෙකේ කෑලි 4ක් කරන් ඉවර කරනවා. හරිද?